ආයුබෝවන්. අද අපි සාකච්ඡා කරන්නේ ඔබගේ ගිණුම් කරන විෂයේ 12 ශ්‍රේණියේ පළමු වාරය තුල ඔබ හැදෑරිය යුතු මේ නිපුණතා දෙවන නිපුණතාවයට සඳහා වූ ගිණුම් කරන ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණයේ ඇසුරින් ඉදිරිපත් කිරීම සම්බන්ධවයි. ඔබට මතක ඇති පසුගිය නිපුණතාවයේදී ඔබ අධ්‍යයනය කළා මේ ගිණුම්කරණය හා සම්බන්ධ පරිසරය ඒ වගේම ගිණුම් කරන ක්‍රියාවලිය පිළිබඳ සරල අවබෝධයක් ඔබ ලබා ගත්තා. දැන් මේ අවබෝධයේ ඇසුරෙන් ඔබට පිවිසෙන්න පුළුවන් මේ නිපුණතාවේ පළමු මට්ටම වන ව්‍යාපාරයක වත්කම් වගකීම් හා හිමිකම් වල එකතුවට සමාන වන බව විග්‍රහ කිරීම. ඒතර මේ නිපුණතාවයට පැමිණීමට පෙර ඔබ අධ්‍යයනයට පෙර මා සිතනවා ඉතා වැදගත් පසුගිය නිපුණතාවයේ යටතේ ඔබ අධ්‍යයනය කළ කරුණු කිහිපයක් නැවත මතක් කරගන්නවා නම්. ඒතර පසුගිය වැඩසටහන් වල ඔබට මතක ඇති ඔබ ඉගෙන ගත්තා ගිණුම්කරණය යනු කුමක්ද? සරලව ගත්තොත් ගිණුම්කරණය යනු ව්‍යාපාරය නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීම. සාමාන්‍යයෙන් මේ විෂය තුල ඔබ ඉගෙන ගන්නේ මේ විෂය ඉගෙන ගන්නේ යම් ව්‍යාපාරයක් හා සම්බන්ධව. මේ නිසා ව්‍යාපාර ආයතනයක ගිණුම්කරණයේ සම්බන්ධයෙන් තමයි ඔබ හැදෑරීම සිදු කරන්නේ. ඒතර ව්‍යාපාර ආයතනයක ගිණුම්කරණය ගත්තොත් මේ අරමුණ තමයි මේ ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීම. ඒ වගේම ඔබ අධ්‍යයනය කළා මේ ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. ඒතර මේ 12 ශ්‍රේණියේ විශේෂයෙන් ආවරණය වෙන්නේ මේ මූල්‍ය ගිණුම්කරණ කොටස. ඒ වගේම පසුගිය වැඩසටහන් වලදී ඔබ අධ්‍යයනය කරා මේ මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. ඔබ දන්න ඕනම ක්‍රියාවලියක ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. ක්‍රියාවලියට ප්‍රථමයෙන් ඔබ යෙදවුම් ලබා දෙනවා. මින්පසුව මේ ක්‍රියාවලිය තුලින් මේ යෙදවුම් යම් ආකාරයකට සකස් කිරීම සිදු කරනවා. ඒ වගේම ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලය නිමවම ඔබට ලැබෙනවා. මේ ආකාරයෙන්ම ගිණුම්කරණයත් ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය තුළ ඔබට දකින්න පුළුවන් ගිණුම් කරන යෙදවුම් ඊළඟට ගිණුම් කරන ක්‍රියාවලිය සහ මේ ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලය වන ගිණුම් කරන නිමවම. ඒතර මේ ආකාරයෙන් ඔබ පසුගිය වැඩසටහන් වලදී අධ්‍යයනය කළා මේ ගිණුම් කරන ක්‍රියාවලියේ මේ ප්‍රධාන අවස්ථා තුන. ඒ වගේම ඔබට මතකයි මේ ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් ලෙස සලකන්නේ ව්‍යාපාරයේ ගනුදෙනු හා සිද්ධීන්. පසුගිය පාඩම හැදෑරීමේදී ඔබ ඉතා සරල අවබෝධයක් ලබා ගත්තා. ව්‍යාපාරයක ගනුදෙනු මොනවාද? ඒ වගේම ව්‍යාපාරයේ යම් සිද්ධීන්. ඒතර මේ සිද්ධීන් ඇසුරින් කුමන සිද්ධීන්ද ගිණුම්කරණයට අදාළ වන්නේ යයි ඔබ අධ්‍යයනය කරලා තියෙනවා. ඒතර මේ අවබෝධය තුලින් ඔබට පිවිසෙන්න පුළුවන් මේ අද අපි ආරම්භ කළ නිපුණතා අංක දෙකට. ඒතර මේ නිපුණතා අංක දෙකෙන් ඔබ මේ නිපුණතා අංක දෙකේ බලාපොරොත්තුව මේ ගිණුම් කරන විෂය මූල්‍ය ගිණුම් කරන විෂයට පිවිසීම සඳහා ඔබට යම් පදනමක් සැපයීම. ඒ නිසා මේ මූල්‍ය ගිණුම් කරන විෂය අධ්‍යයනයේදී මේ නිපුණතාව අංක දෙක මම හිතනවා ඉතා වැදගත් ඔබ හොඳින් පුහුණු වීම කිරීම අවශ්‍යයි. ඒතර මේ පසුගිය වැඩසටහනේ ඔබ කතා කළ මේ ගිණුම් කරන යෙදවුම් ඔබ අධ්‍යයනය කළ ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීම පිළිබඳ තව දුරටත් ඔබ මේ නිපුණතාවයේ යටතේ අධ්‍යයනය කරනවා. ඒතර සාමාන්‍ය ඔබ දන්නවා ගිණුම් කරන යෙදවුම් කියන්නේ ගනුදෙනු හා සිද්ධීන්. ඒතර මේ ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණයේ හඳුනා ගැනීමේදී යම් යම් සංකල්ප අදාළ කරගත යුතුයි. ඒතර මේ වැඩසටහන තුළ ඔබ අධ්‍යයනය කරන කුමන සංකල්ප අදාළ කරගත යුතුද?
ඒ සංකල්ප ඇසුරේ ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් හඳුනා ගන්න ආකාරය. ඒ වගේම අද වැඩසටහනෙන් ඔබ අධ්‍යයනය කරනවා මේ ගිණුම් කරන ඊළඟ පියවර ගිණුම් කරන ක්‍රියාවලියේ දෙවන අවස්ථාව. මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුළ මේ ගිණුම් කරන ක්‍රියාවලිය සඳහා යම් පසුබිමක් සකස් කරගන්න ආකාරය. ඒ අනුව අද වැඩසටහනේ අවසානයේ ව්‍යාපාර ඒකක සංකල්පයේ පැහැදිලි කිරීම, මූල්‍ය මිනුම් සංකල්පයේ පැහැදිලි කිරීම, ගිණුම් කරන සමීකරණයේ ගොඩනැගීම මතක තබා ගැනීම අවශ්‍ය. මේ ගිණුම් කරන සමීකරණය තුලින් ඔබට මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය පිළිබඳ යම් පසුබිමක් නැත්නම් යම් පදනමක් සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ගනුදෙනු හා සිද්ධීන් මගින් ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම ඉදිරිපත් කිරීම කළ හැකි විය යුතුයි. අපි මුලින්ම බලමු මේ ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කිරීමේදී නැත්නම් මේ ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කිරීම සඳහා හඳුනා ගැනීමේදී අදාළ කරගත යුතු සංකල්ප. ඒතර මේ සංකල්ප වලින් ප්‍රධාන සංකල්පය ව්‍යාපාර ඒකක සංකල්පය. ඒතර මේ සංකල්පයේ සරල අදහස ගිණුම්කරණයේදී ව්‍යාපාරය හා සම්බන්ධ අනිකුත් පාර්ශ්වයන්ගෙන් ස්වාධීන පැවැත්මක් ඇති බව. ඔබ දන්නවා ව්‍යාපාරයට විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙනවා. උදාහරණයක් ව්‍යාපාරයේ සැපයුම්කරුවන්, ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්, ව්‍යාපාරයේ අයිතිකරුවන් මේ පාර්ශ්වයන් අතර තියෙන සම්බන්ධතාවයත් එක්ක තමයි ව්‍යාපාර කටයුතු අඛණ්ඩව සිදු කරන්න පුළුවන්. හැබැයි ගිණුම්කරණය සඳහා මූල්‍ය ගිණුම්කරණය සඳහා අපි සංකල්පයක් තමයි මේ ව්‍යාපාරය හා සම්බන්ධ අනිකුත් පාර්ශ්වයන්ගෙන් ස්වාධීන පැවැත්මක් ඇති බව. සරලව සැලකුවොත් අපි කියනවා ව්‍යාපාරය වෙනම ඒකකයක් ලෙස මූල්‍ය ගිණුම්කරණයේදී සලකන බව. ඒතර මේ සංකල්පෙන් අදහස් වෙන්නේ ගිණුම්කරණය කිරීමේදී ව්‍යාපාරය වෙනමම ඒකකයක් ලෙස සලකන බව. ඒතර මේ නිසා ගිණුම්කරණයේදී ව්‍යාපාරයට අදාළ ගනුදෙනු පමණයි ව්‍යාපාරයේ ගිණුම් පොත්පත්වල සටහන් කරන්නේ. ඔබ ඉතා පැහැදිලිව මතක තබා ගැනීම අවශ්‍යයි. ගිණුම්කරණයේ අවශ්‍යතාවය සඳහා ව්‍යාපාරයේ ගනුදෙනු පමණක් ව්‍යාපාරයේ ගිණුම් පොත්පත්වල පවත්වාගෙන යන බව. ඒතර අපි සලකනවා ව්‍යාපාරයේ වෙනම ඒකකයක් ලෙස. මේ නිසා ව්‍යාපාරයට අදාළව සිදුවන ගනුදෙනු සහ සිද්ධීන් පමණක් ව්‍යාපාරයේ ගිණුම් පොත්පත්වල සටහන් කරනවා. ඒතර මේ ආකාරයෙන් ඔබ ගිණුම් කරන නැත්නම් ගිණුම්කරණයේදී අදාළ ගනුදෙනු සිද්ධීන් හඳුනා ගැනීමේදී ඔබ මතක තබා ගත යුතුයි ව්‍යාපාරයට අදාළ ගනුදෙනු හා සිද්ධීන් පමණක් මේ ගිණුම් කරන ක්‍රියාවලියට යෙදවුම් වශයෙන් හඳුනාගත යුතු බව. ඊට අමතරව මේ ගිණුම් කරන ක්‍රියාවලියේදී යෙදවුම් හඳුනා ගැනීමේදී ඔබ අදාළ කරගත යුතුයි මූල්‍ය මිනුම් සංකල්පය. ඒතර මේ සංකල්පයේ සරල අර්ථය මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණක් මූල්‍ය ගිණුම්කරණයේදී සලකා බලන බව. ඔබට මතකයි මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ ව්‍යාපාරය හා ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම. ඒතර මේ මූල්‍ය තොරතුරු සැපයීමේදී මූල්‍ය ගිණුම්කරණය ක්‍රියාවලිය අවශ්‍යයි. මේ මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලියෙන් තමයි මේ තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය තොරතුරු නිෂ්පාදනය වෙන්නේ. ඒතර මේ නිසා මේ මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලියට යෙදවුම් වශයෙන් අපි හඳුනාගන්නේ මේ මුදලින් මැදිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණයි. ඒතර මේ මූල්‍ය මිනුම් සංකල්පයේ අදහස් වෙන්නේ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණක් මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් වශයෙන් හඳුනා ගන්නා බව. අපි සරල උදාහරණ ගත්තොත් ව්‍යාපාරයේ භාණ්ඩ විකිණීම
මේ විකුණන භාණ්ඩවල අගය මුදලින් මැනිය හැකි. මේ නිසා විකුණු භාණ්ඩවල වටිනාකම අපි ගිණුම් කරන යෙදවුමක් ලෙස සලකනවා. තවත් උදාහරණයක්. ව්‍යාපාරයේ මිලදී ගත්ත උපකරණවල වටිනාකම මේක මුදලින් මැනිය හැකි ගනුදෙනුවක්. මේ නිසා මේ මුදලින් මැනිය හැකි ගනුදෙනුව මූල්‍ය ගිණුම් කරණයේදී යෙදවුමක් වශයෙන් අපි භාවිතා කරනවා. අපි සිද්ධීන් සැලකුවොත් අපි මුදලින් මැනිය හැකි සිද්ධීන් සැලකුවොත් ව්‍යාපාරයේ තොග හානි වීම ව්‍යාපාරයට තක්සේරු කරන්න පුළුවන් කොපමණ වටිනාකමක් සහිත තොග ගින්නෙන් හානි වූවාද යන්න. මේ අපි සලකනවා මුදලින් මැනිය හැකි සිද්ධියක් ලෙස. ඒ නිසා මේ තොග හානි වීම වටිනාකම ගිණුම් කරන යෙදවුමක් ලෙස සලකනවා. ඒතර මේ ආකාරයෙන් මුදලින් මැනිය හැකි සිද්ධීන් පමණක් ගනුදෙනු හා සිද්ධීන් පමණක් ගිණුම් කරණයේ යෙදවුම් වශයෙන් සලකන බව මේ මූල්‍ය මිණුම් සංකල්පයෙන් අදහස් වේ. මීට අමතර වෙනත් සිද්ධීන් ගනුදෙනු ව්‍යාපාරයේ ආයතනයේ පවතින්න පුළුවන්. උදාහරණයක් නව සේවකයන් බඳවා ගැනීම. මේ ව්‍යාපාර ආයතනයේ සිදු වූ යම් සිදුවීමක්. හැබැයි මේ සිදුවීම මුදලින් මැනීමේ හැකියාවක් නැහැ. මේ නිසා නව සේවකයන් බඳවා ගැනීම යන සිදුවීම ගිණුම් කරණයේ යෙදවුමක් ලෙස සැලකීමට හැකියාවක් නැහැ. එන ඔබට පේනවා ගිණුම් කරණයේ යෙදවුම් වශයෙන් සැලකිය යුත්තේ ව්‍යාපාරයට අදාළ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණයි. අපි මේ සංකල්ප දෙකම සාරාංශ කළ සැලකුවොත් ගිණුම් කරන යෙදවුම් වශයෙන් ඔබ හඳුනාගත යුතුයි ව්‍යාපාරයට අදාළ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණයි. ඒතර මූල්‍ය ගිණුම් කරන්නේ යෙදවුම් වනුයේ ව්‍යාපාරයට අදාළ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණයි. ඒතර මේ ආකාරයෙන් ඔබට හඳුනා ගන්න පුළුවන් මේ ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් වශයෙන් භාවිතා කරන්නේ කුමන ගනුදෙනුද කුමන සිද්ධීන්ද? ව්‍යාපාරය තුල සිදු කුමන ගනුදෙනුද නැත්නම් කුමන සිද්ධීන්ද මේ ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් වශයෙන් භාවිතා කළ යුත්තේ. ඒතර මේ සඳහා ඔබට පැහැදිලි අවබෝධයක් පැවතීම අවශ්‍යයි මේ සංකල්ප දෙක පිළිබඳ ව්‍යාපාර ඒකක සංකල්පය සහ මූල්‍ය මිණුම් සංකල්පය. දැන් අපි බලමු මේ ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීමෙන් පසුව මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ ඊළඟ අවස්ථාව මේ යෙදවුම් යම් ක්‍රියාවලියකට භාජනය කිරීම. එහෙනම් අපි විමසනවා මේ මූල්‍ය ගිණුම් කරන්නේ දෙවෙනි අවස්ථාව. මේ යෙදවුම් යම් ක්‍රියාවලියකට භාජනය කිරීම. මුදලින් මැදිය හැකි ගනුදෙනු හා සිදුවීම් යම් ක්‍රියාවලියකට භාජනය කිරීම. යම් ක්‍රියාවලියකට භාජනය කිරීම. ඒතර මේ ක්‍රියාවලියේ අද වැඩසටහනේ අරමුණ මේ ක්‍රියාවලිය සඳහා යම් පදනමක් සැපයීම. මේ ක්‍රියාවලිය සඳහා යම් පදනමක් සැපයීම. ඒතර මේ සරලව ගත්තොත් මේ ක්‍රියාවලිය තුල සඳහන් වෙන්නේ ඊටා සරල අදහසක් අපි කියනවා ගිණුම් කරන සමීකරණය. මේ ක්‍රියාවලියේ පසුබිම රඳා පවතින්නේ ඊටා සරල අදහසක් මත අපි කියනවා ගිණුම් කරන සමීකරණය. ඔබට පේනවා ගිණුම් කරන සමීකරණය මේ පිළිබඳව අපි විස්තරාත්මකව ඉදිරියේ සාකච්ඡා කරනවා. වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය. ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය. ඒතර මේ සරල අදහස මත තමයි මේ සමස්ත ගිණුම් කරන ක්‍රියාවලිය සිදු වෙන්නේ. දැන් අපි අධ්‍යයනය කරමු මේ ගිණුම් කරන සමීකරණයේ ගොඩනගෙන ආකාරය. ඒ වගේම මේ ගිණුම් කරන සමීකරණය හරහා මේ සමස්ත ගිණුම් කරන ක්‍රියාවලිය සිදුවන ආකාරය. මුලින්ම අපි බලමු මේ ගිණුම් කරන සමීකරණය ගොඩනගෙන ආකාරය. අපි බලමු එක අවස්ථාවක්. ඔබ දන්නවා ව්‍යාපාරය කටයුතු කරගෙන යාමේදී ව්‍යාපාරයට සම්පත් අවශ්‍යයි. අපි සැලකුවොත් නිෂ්පාදන ව්‍යාපාරය. නිෂ්පාදන ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු කිරීමේදී ව්‍යාපාරයට අවශ්‍යයි යන්ත්‍ර සූත්‍ර.
නිෂ්පාදන නැත්නම් කර්මාන් ශාලාවක් අවශ්‍යයි. සේවකයන් අවශ්‍යයි. අමුද්‍රව්‍ය අවශ්‍යයි. මේ ආකාරයෙන් විවිධ වූ සම්පත් අවශ්‍යයි. මේ සම්පත් අතරින් මුදලින් මැනිය හැකි සම්පත්. ව්‍යාපාරය සිය නිෂ්පාදන හෝ සේවා කටයුතු සඳහා භාවිතා කරන. ව්‍යාපාරය සිය මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කරන සම්පත් අතරින් මුදලින් මැනිය හැකි සම්පත්. ඔබ ඉතා පැහැදිලිව මතක තබා ගත යුතුයි. ව්‍යාපාරයේ භාවිතා කරන සම්පත් අතරින් මුදලින් මැනිය හැකි සම්පත් අපි ගිණුම් කරන්නේ සලකනවා වත්කම්. එනම් වත්කම් කියන්නේ ගිණුම් කරන්නේදී ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි සම්පත්. ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි සම්පත්. එතකොට මේ සම්පත් සපයන්න පුළුවන් ව්‍යාපාරයේ අයිතිකරුවන්. ව්‍යාපාරයේ අයිතිකරුවන් මේ සම්පත් ව්‍යාපාරයට සපයන්න පුළුවන්. මේ සම්පත් ව්‍යාපාරයට සපයන්න පුළුවන් ව්‍යාපාරයේ අයිතිකරුවන්. එතකොට ගිණුම් කරන්නේදී මේ අයිතිකරුවන් ව්‍යාපාරයට සපයන ලද සම්පත්වල වටිනාකම අපි කියනවා ප්‍රාග්ධනය. දැන් අපි බලන්න ඔබ ඉගෙන ගත්තා ගිණුම් කරන යෙදුම් දෙකක්. වත්කම් සහ ප්‍රාග්ධනය. වත්කම් කියන්නේ ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලබා දෙන මුදලින් මැනිය හැකි සම්පත්. ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයට ව්‍යාපාරයේ අයිතිකරුවන් විසින් සපයන ලද සම්පත්වල වටිනාකම. අපි හිතමු ව්‍යාපාර ආයතනයක්. ඒ ව්‍යාපාරයේ සියලුම සම්පත් අයිතිකරුවන් විසින් සපයන ලද සම්පත්. අපි උදාහරණයක් සැලකමු, එක අවස්ථාවක් සැලකමු. ව්‍යාපාරයේ සියලුම සම්පත් මේ අයිතිකරුවන් විසින් සපයන ලද සම්පත්. එහෙනම් ව්‍යාපාරයේ වත්කම් සමාන වෙනවා ව්‍යාපාරයේ ප්‍රාග්ධනයට. ව්‍යාපාරයේ වත්කම් සමාන වෙනවා ව්‍යාපාරයේ ප්‍රාග්ධනයට. ඔබ දන්නවා වත්කම් කියන්නේ ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි සම්පත්. ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි සම්පත්. මේ සම්පත් සියලුම සම්පත් අයිතිකරුවන් ව්‍යාපාරයට සපයලා නම් මේ සියලුම සම්පත් අයිතිකරුවන් ව්‍යාපාරයට සපයලා නම් මේ අවස්ථාවේදී ව්‍යාපාරයේ වත්කම් වල අගය සමාන වෙනවා ප්‍රාග්ධනයේ අගයට. වත්කම් වල අගය සමාන වෙනවා ප්‍රාග්ධනයේ අගයට. අපි සරල ක්‍රියාකාරකමක් ගමු. බලන්න ක්‍රියාකාරකම අංක 1. ඔබට ඉතා ඉක්මනින් සටහන් කරගන්න පුළුවන්. ක්‍රියාකාරකම අංක 1 බලන්න 2020 ජනවාරි 1 දින චාමර මහතා සිල්ලර වෙළඳසැලක් ආරම්භ කරන ලදී. එදින ඔහු සතු රුපියල් 2 ලක්ෂයක මුදලක්ද බලන්න ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ලද ව්‍යාපාරයට යොදවන ලදී. බලන්න චාමර මහතා ව්‍යාපාරය ආරම්භ කරා 2020 ජනවාරි 1 මේ ආරම්භ කරන දිනේදී ව්‍යාපාරයට යෙදුව රුපියල් 2 ලක්ෂයක මුදලක් ඒ වගේම ලක්ෂ 30ක් වටිනා සිය ගොඩනැගිල්ල. බලන්න මේ 2 ලක්ෂයක මුදලද ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ලද යෙදුවේ ව්‍යාපාරයේ අයිතිකරු. ව්‍යාපාරයේ අයිතිකරු. ඔබට මතක ඇති ව්‍යාපාරයේ ඒකක සංකල්පය. මේ ව්‍යාපාරයේ ඒකක සංකල්පයේදී අපි සලකා බලන්නේ ව්‍යාපාරයේ ගනුදෙනු පමණයි. එන යම් ගනුදෙනුවක් සිදුවීමේදී අප බැලිය යුත්තේ ව්‍යාපාරයේ නැමැති දෘෂ්ටි කෝණය. එනම් මේ ගනුදෙනුව ඔබ බලන්න ව්‍යාපාරයේ පැත්තෙන්. ව්‍යාපාරයේ පැත්තෙන් බලන්න. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයට ලැබුණා රුපියල් 2 ලක්ෂයක මුදල. ඒ වගේම ව්‍යාපාරයට ලැබුණා ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. බලන්න ව්‍යාපාරයේ පැත්තෙන් රුපියල් 2 ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට ලැබුණා. ඒ වගේම ව්‍යාපාරයට ලැබුණා අයිතිකරුගෙන් ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. එහෙනම් බලන්න ව්‍යාපාරයට ලැබුණා සම්පත් රුපියල් 2 ලක්ෂයක මුදල. ඒ වගේම ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. එහෙනම් ව්‍යාපාරයේ සම්පත් අපි සලකනවා ගිණුම් කරන්නේ වත්කම්. එහෙනම් මෙතනදී වත්කම් මොනවද බලන්න? රුපියල් ලක්ෂ 2ක මුදල. ඒ වගේම වත්කමක් වෙනවා රුපියල් ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් මේ ලක්ෂ 2ක මුදල් ඒ වගේම ලක්ෂ 30 ගොඩනැගිල්ල අපි සලකනවා වත්කම්. වත්කම්. එහෙනම් ව්‍යාපාරයේ වත්කම වල වටිනාකම ලක්ෂ 2ක මුදල එකතු කිරීම ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල ව්‍යාපාරයේ ජනවාරි 1 වෙනිදාට මුළු වත්කම්
ලක්ෂ 30 එකතු කිරීම ලක්ෂ 2 ලක්ෂ 32යි. එහෙනම් ජනවාරි 1 වෙනිදාට මුළු වත්කම් රුපියල් ලක්ෂ 32යි. බලන්න මේ වත්කම් යෙදෙව්වේ ව්‍යාපාරයේ අයිතිකරු. මේ වත්කම් යෙදෙව්වේ ව්‍යාපාරයේ අයිතිකරු. ඒතර ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට සපයන ලද වත්කම් අපි කියනවා ප්‍රාග්ධනය. ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට යොදවන ලද වත්කම් අපි කියනවා ප්‍රාග්ධනය. එහෙනම් මේ ලක්ෂ 2ක මුදල් ඒ වගේම රුපියල් ලක්ෂ 30ක් ගොඩනැගිල්ල ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයෙන් ලබා දුන්නා. එහෙනම් අපි සලකනවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය එහෙනම් ප්‍රාග්ධනයේ වටිනාකම් බලන්න ලක්ෂ 2ක මුදල එකතු කිරීම ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. එහෙනම් ජනවාරි 1 වෙනිදාට ව්‍යාපාරයේ ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 32යි. රුපියල් ලක්ෂ 32යි. බලන්න තව සිදුවීමක් තියලා තිනවා ඕගලන්ට. ව්‍යාපාර කටයුතු සඳහා සේවකයෙකු බඳවා ගන්නා ලදී. මේ ව්‍යාපාරයේ ඇති වූ සිදුවීමක්. නමුත් ඔබට මතක ඇති මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්පයේදී ඔබට මතක ඇති මූල්‍ය ගිණුම් කරණයේදී ඔබ අදාළ කරගත යුත්තේ මුදලින් මැනිය හැකි සිදුවීම් පමණයි. මූල්‍ය ගිණුම් කරණයේදී ඔබ අදාළ කරගත යුත්තේ මුදලින් මැනිය හැකි සිදුවීම් පමණයි. එනම් මේ සේවකයෙකු බඳවා ගැනීමේ සිදුවීම මුදලින් මැනිය හැකි සිදුවීමක් නෙමෙයි. ඒ නිසා මේ සිදුවීම මූල්‍ය ගිණුම් කරණයේදී යෙදවීමක් වශයෙන් අපි සලකන්නේ නැහැ. එහෙනම් මූල්‍ය ගිණුම් කරන්නේ යෙදවීම සලකන්නේ මේ අයිතිකරු මේ ක්‍රියාකාරකම අනුව අයිතිකරු ව්‍යාපාරයට සපයන ලද රුපියල් ලක්ෂ 2ක මුදල ඒ වගේම රුපියල් ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. බලන්න මේ ආකාරයෙන් ජනවාරි 1 වෙනි දිනට ඔබට දකින්න පුළුවන් ව්‍යාපාරයේ වත්කම් තියෙන බලන්න ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල සහ රුපියල් ලක්ෂ 2ක මුදල ඒ වගේම මේ සියලුම වත්කම් මේ ගොඩනැගිල්ල සහ මුදල් වත්කම ව්‍යාපාරයට සපයන ලද්දේ ව්‍යාපාරයේ අයිතිකරු. ඒ අනුව ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වශයෙන් සටහන් වෙනවා රුපියල් ලක්ෂ 32ක්. ඔබට මතක ඇති ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට සපයන ලද වත්කම් වල වටිනාකම. අපි සලකනවා ප්‍රාග්ධනය. ඒතර මේ ආකාරයෙන් ඔබට පේනවා වත්කම් සමානයි ප්‍රාග්ධනය. වත්කම් සමානයි ප්‍රාග්ධනය. බලන්න ව්‍යාපාරයේ වයම් දිනකට වත්කම් සමානයි ප්‍රාග්ධනය. එන ව්‍යාපාරයේ සියලුම වත්කම් අයිතිකරු සපයා ඇති විට ඔබට දකින්න පුළුවන් යම් දිනකට ඒ ව්‍යාපාරයේ වත්කම් සමානයි ප්‍රාග්ධනයට. ව්‍යාපාරයේ වත්කම් සමානයි ප්‍රාග්ධනයට. දැන් අපි එමු තවත් අවස්ථාවකට. ඔබ දන්නවා ප්‍රායෝගිකව ව්‍යාපාරයට අයිතිකරු ව්‍යාපාරයේ අයිතිකරු ඒ ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් සැපීමේ සියලුම වත්කම් සැපීමේ හැකියාවක් නොමැති වෙන්න පුළුවන්. මේ නිසා ව්‍යාපාරය වෙනත් බාහිර පාර්ශ්වයන්ගෙන් ණය මාර්ගයෙන් යම් යම් වත්කම් ලබා ගන්න අවස්ථා තියෙනවා. උදාහරණ බැංකු ණය ලබා ගැනීම, විවිධ කල්බදු පහසුකම් ලබා ගැනීම මේ ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් ව්‍යාපාරයේ ලබා ගන්න අවස්ථා තියෙනවා. ඒතර මේ ආකාරයෙන් බාහිර පාර්ශ්වයන්ගෙන් ණය මාර්ගයෙන් යම් වත්කම් ලබා ගන්න අවස්ථාවක ව්‍යාපාරයට ඇති වෙනවා වගකීම්. බලන්න වගකීම්. එහෙනම් වගකීම් කියන්නේ මේ ආකාරයෙන් බාහිර පාර්ශ්වයන්ගෙන් ණය මාර්ගයෙන් ව්‍යාපාරයේ වත්කම් ලබා ගන්න අවස්ථාවක මේ ණය ආපසු ගෙවීමට ව්‍යාපාරයට පවතින බැඳීම අපි කියනවා වගකීම. බලන්න නැවත බාහිර පාර්ශ්වයන්ගෙන් යම් වත්කමක් ණයට ලබා ගන්න අවස්ථාවේදී මේ ලබාගත් ණය මුදල ආපසු ගෙවීම සඳහා ව්‍යාපාරයට පවත්නා බැඳීම අපි කියනවා ව්‍යාපාරයේ වගකීමක්. ඒතර ප්‍රායෝගිකව අපි දකින්න පුළුවන් ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් ව්‍යාපාරයේ අයිතිකරු මෙන්ම බාහිර පාර්ශ්වයන්ගෙන් ණය මාර්ගයෙන් ලබා ගන්න අවස්ථා. ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් ව්‍යාපාරයේ අයිතිකරුගෙන් මෙන්ම බාහිර පාර්ශ්වයන්ගෙන් ණය මාර්ගයෙන් ලබා ගන්න අවස්ථා. ඒතර මෙවැනි අවස්ථාවක ඔබගේ ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය.
බලන්න ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් ව්‍යාපාරයේ අයිතිකරු සපයන අවස්ථාවක ඔබ දන්නවා ප්‍රාග්ධනය ඇති වෙනවා. ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් බාහිර පාර්ශ්වයන්ගෙන් ණය මාර්ගයෙන් ලබා ගන්න අවස්ථාවක ඔබ දන්නවා වගකීම් ඇති වෙනවා. එනම් ව්‍යාපාරයේ සිය වත්කම් ලබාගෙන ඇත්තේ අයිතිකරුගෙන් මෙන්ම බාහිර පාර්ශ්වයන්ගේ ණය මාර්ගයෙන්. එන වත්කම් සමාන විය යුතුයි වගකීම් ධන ප්‍රාග්ධනයට. වත්කම් සමාන විය යුතුයි වගකීම් ධන ප්‍රාග්ධනයට. අපි සරල ක්‍රියාකාරකමක් බලමු. බලන්න ඔබට පේනවා ක්‍රියාකාරකම් අංක 2 පෙර ක්‍රියාකාරකම් වගේම ඔබට දීලා තියෙන තොරතුරු ජනවාරි 1 දින චාමර මහතා ආරම්භ කළ සිල්ලර වෙළඳසැලේ චාමර මහතා යොදවන ලද ඔබට දීලා තියෙන රුපියල් 2 ලක්ෂයක මුදල සහ ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. ඒ වගේම දෙවෙනි ගනුදෙනුව දීලා තියෙන දෙවෙනි සිදුවීම ව්‍යාපාර කටයුතු සඳහා සේවකයෙකු බඳවා ගත්තා. බලන්න තව ගනුදෙනුවක් දීලා තියෙනවා. පෙර ක්‍රියාකාරකමේ සිදු තොරතුරු ඇති තොරතුරුවට අමතරව ඔබට දීලා තියෙනවා බැංකු ණයක් මගින් ව්‍යාපාරයේ මිලදී ගත්තා රුපියල් ලක්ෂ 10ක් වටිනා මෝටර රථයක්. දැන් අපි බලමු මේ ගනුදෙනු සහ සිදුවීම් මගින් ගිණුම් කරන සමීකරණය ගොඩනගෙන ආකාරය. බලන්න පළවෙනි ගනුදෙනුව ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට යෙදෙව්ව රුපියල් 2 ලක්ෂයක මුදල ඒ වගේම ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. එන අපි හිතන්න ඕනේ ව්‍යාපාරයේ පැත්තේ. බලන්න ඔබ හැදෑරුවා ව්‍යාපාරයේ ඒකක සංකල්පය. මේ සංකල්පයට අනුව අපි වෙනමම ව්‍යාපාරයේ වෙනමම ඒකකයක් ලෙස සැලකනවා. එහෙනම් ගනුදෙනු සහ සිදුවීම් ව්‍යාපාරයට අදාළ ගනුදෙනු සිදුවීම් අපි සලකා බැලිය යුත්තේ ව්‍යාපාරයේ නැමැති දෘෂ්ටි කෝණය. එහෙනම් බලන්න මේ සියලුම ගනුදෙනු සිදුවීම් ව්‍යාපාරයේ පැත්තේ. බලන්න ව්‍යාපාරයට ලැබෙනවා අයිතිකරුගෙන්. දැන් බලන්න ව්‍යාපාරයේ පැත්තේ. ව්‍යාපාරයට ලැබෙනවා අයිතිකරුගෙන් රුපියල් 2 ලක්ෂයක මුදල රුපියල් ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. එහෙනම් මේ ගොඩනැගිල්ල සහ මුදල ව්‍යාපාරයේ සම්පත්. මේ ගොඩනැගිල්ල සහ මුදල ව්‍යාපාරයේ සම්පත්. ව්‍යාපාරයේ සම්පත් අපි සලකනවා ව්‍යාපාරයේ වත්කම්. ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි සම්පත් අපි සලකනවා ව්‍යාපාරයේ වත්කම්. එහෙනම් ජනවාරි 1 වන දින ව්‍යාපාරයේ වත්කම් රුපියල් 2 ලක්ෂයක මුදල සහ රුපියල් ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. 2 ලක්ෂයක මුදල සහ ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල. ඒ වගේම දෙවෙනි සිදුවීම ගත්තොත් ඔබට පේනවා මේ සිදුවීම මුදලින් මැනිය හැකි සිදුවීමක් නෙමෙයි. ව්‍යාපාරයේ නව සේවකයෙකු බඳවා ගැනීම ව්‍යාපාරයේ ඇති වූ සිදුවීමක්. නමුත් මුදලින් මැනිය හැකි සිදුවීමක් නෙමෙයි. මේ නිසා මූල්‍ය ගිණුම් කරණයේදී මේ සිදුවීම අපි යෙදවීමක් ලෙස සලකන්නේ නැහැ. මේ සිදුවීම අපි යෙදවීමක් ලෙස සලකන්නේ නැහැ. දැන් බලන්න තුන්වෙනි ගනුදෙනුව. ව්‍යාපාරයේ බැංකු ණයක් මගින් රුපියල් ලක්ෂ 10ක් වටිනා මෝටර රථයක් මිලදී ගත්තා. ව්‍යාපාරයේ බැංකු ණයක් මගින් රුපියල් ලක්ෂ 10ක් වටිනා මෝටර රථය මිලදී ගත්තා. දැන් බලන්න ව්‍යාපාරයේ පැත්තේ. ව්‍යාපාරයට මෝටර රථය ලැබෙනවා. ව්‍යාපාරයට ලැබෙනවා ලක්ෂ 10ක් වටිනා මෝටර රථය. එහෙනම් මේ ලක්ෂ 10ක් වටිනා මෝටර රථය ව්‍යාපාරයේ සම්පතක්. ව්‍යාපාරයේ සම්පතක්. මුදලින් මැනිය හැකි සම්පත්. ඔබට මතකයි මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය ගිණුම් කරණයේදී අපි සලකා බලන්නේ මුදලින් මැනිය හැකි ගනුදෙනු පමණයි. එහෙනම් මේ මුදලින් මැනිය හැකි ගනුදෙනුව මගින් ව්‍යාපාරයට ලැබෙනවා රුපියල් ලක්ෂ 10ක් වටිනා සම්පත. රුපියල් ලක්ෂ 10ක් වටිනා මෝටර රථයක් අපි සලකනවා ව්‍යාපාරයේ වත්කමක්. ව්‍යාපාරයේ වත්කමක්. එහෙනම් මෙතෙන්දී ව්‍යාපාරයේ වත්කමක් ලැබෙනවා. ව්‍යාපාරයට වත්කමක් ලැබෙනවා ලක්ෂ 10ක් වටිනා මෝටර රථය. දැන් බලන්න මේ මෝටර රථය ලබාගෙන තියෙන්නේ බැංකු ණයක් මාර්ගයෙන්. මේ මෝටර රථය ලබාගෙන තියෙන්නේ බැංකු ණයක් මාර්ගයෙන්. යම් බාහිර පාර්ශ්වයකින් ණය මුදලක් ලබා ගැනීම. එහෙනම් මේ ණය මුදල
ආපසු ගෙවීමේ හැකියාවක් ව්‍යාපාරයට පවතිනවා. මේ ණය මුදල ආපසු ගෙවීමේ බැඳීමක් ව්‍යාපාරයට පවතිනවා. මේ බැඳීමට අපි කියනවා වගකීම්. මේ බැඳීමට අපි කියනවා වගකීම්. ඒ අනුව මේ ගනුදෙනු හා සිදුවීම් සමග ඔබට දකින්න පුළුවන් ව්‍යාපාරයේ වත්කම් ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල, ලක්ෂ 10ක් වටිනා මෝටර රථය සහ ලක්ෂ 2ක මුදල්. ලක්ෂ 2ක මුදල්. ඒ අනුව ජනවාරි 1 වන දිනට ව්‍යාපාරයේ මුළු වත්කම් ඔබට පේනවා ලක්ෂ 42යි. ව්‍යාපාරයේ මුළු වත්කම් ලක්ෂ 42යි. ඒතර වත්කම් කියන්නේ ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි සම්පත්. අනාගත ප්‍රතිලාභ ලබා දෙන ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි සම්පත් අපි සලකනවා ව්‍යාපාරයේ වත්කම්. දැන් බලන්න මේ වත්කම් සැපයූ ආකාරය. ලක්ෂ 30ක් වටිනා ගොඩනැගිල්ල ව්‍යාපාරයේ සැපයුවේ ව්‍යාපාරයේ අයිතිකරු. රුපියල් ලක්ෂ 2ක මුදල ව්‍යාපාරයේ ලබා දුන්නේ ව්යාපාරයේ අයිතිකරු. එහෙනම් කීයද අයිතිකරු සපයන ලද වත්කම් වල වටිනාකම? බලන්න. අයිතිකරු සපයන ලද වත්කම් රුපියල් ලක්ෂ 30ක ගොඩනැගිල්ල සහ රුපියල් ලක්ෂ 2ක මුදල. එහෙනම් ඔබට ගණනය කරන්න පුළුවන්. අයිතිකරු සපයන ලද වත්කම් වල වටිනාකම රුපියල් ලක්ෂ 32යි. ගිණුම්කරණයේදී මේ අයිතිකරු සපයන ලද වත්කම් වල වටිනාකමට අපි කියනවා ප්‍රාග්ධනය. ඒ අනුව ජනවාරි 1 වන දිනට ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 32යි. ජනවාරි 1 වන දිනට ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 32යි. නමුත් මේ වත්කම් අතරින් මෝටර රථය ව්‍යාපාරයේ ලබාගත්තේ යම් ණය මුදලක් මගින්. මේ මෝටර රථය ව්‍යාපාරයේ ලබාගත්තේ යම් ණය මුදලක් මගින්. ඒතර යම් ණය මුදලකින් ව්‍යාපාරයේ යම් වත්කමක් ලබා ගන්නවා නම් මේ ණය මුදල ආපසු ගෙවීමේ බැඳියාවක් ව්‍යාපාරයට පවතිනවා. ආපසු ගෙවීමේ බැඳීමක් ව්‍යාපාරයට පවතිනවා. මේ බැඳීමට අපි කියනවා වගකීම්. මේ බැඳීමට අපි කියනවා වගකීම්. එහෙනම් ලක්ෂ 10ක මෝටර රථය ව්‍යාපාරේ ලබාගත්තේ බැංකු ණයක් මගින්. එහෙනම් බැංකු ණය වගකීම රුපියල් ලක්ෂ 10යි. බැංකු ණය වගකීම රුපියල් ලක්ෂ 10යි. ඒතර මේ ආකාරයෙන් ඔබට පේනවා ජනවාරි 1 වන දිනට ව්‍යාපාරයේ මුළු වත්කම් සමානයි එදිනට ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුවට. බලන්න ජනවාරි 1 වන දිනට ව්‍යාපාරයේ මුළු වත්කම් සමානයි එදිනට ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුවට. එතන මේ ආකාරයෙන් ඔබට තා සරලව මේ ගිණුම් කරන සමීකරණය ගොඩනගා ගැනීමේ හැකියාවක් පවතී. ඔබට සරලව මේ ගිණුම් කරන සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. ඒතර මේ සමීකරණයේ වම් පැත්තේ ඔබට දකින්න පුළුවන් ව්‍යාපාරයේ වත්කම්. ව්‍යාපාරයට අනාගත ප්‍රතිලාභ ලබා දෙන ව්‍යාපාරයේ සම්පත්. අපි කියනවා වත්කම්. මේ සමීකරණයේ දකුණු පැත්තේ ඔබට පේන්නේ මේ සම්පත් සපයන ලද ආකාරය. ව්‍යාපාරයට සම්පත් සපයන ලද ආකාරය. නැත්නම් ව්‍යාපාරය මේ සම්පත් ලබාගෙන ඇති ආකාරය. අයිතිකරුගෙන් ලබාගත් සම්පත්. අයිතිකරුගෙන් ලබාගත් සම්පත් අපි සලකනවා ප්‍රාග්ධනය. බාහිර පාර්ශ්වයන්ගෙන් යම් ණය මාර්ගයෙන් ලබාගත් සම්පත් අපි සලකනවා වගකීම්. මේ අනුව ව්‍යාපාරයේ සම්පත් වල අගය සමාන විය යුතුයි ඒ සම්පත් ලබාගෙන ඇති ආකාරයට. එහෙනම් වත්කම් සමානයි වගකීම් දන ප්‍රාග්ධනය. ඒතර මේ ආකාරයෙන් අපි අධ්‍යයනය කළා මේ ගිණුම් කරන සමීකරණය ගොඩනගා ගන්න ආකාරය. දැන් අපි බලමු මේ ගිණුම් කරන සමීකරණයට ව්‍යාපාරයේ විවිධ ගනුදෙනු සිදුවීම් බලපාන ආකාරය. යම් ගනුදෙනු නිසා යම් සිදුවීම් නිසා ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙන්න පුළුවන්. වත්කම් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම වගකීම් වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. ප්‍රාග්ධනය වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. දැන් අපි බලමු ක්‍රියාකාරකම. මේ ක්‍රියාකාරකමේ ඇතුළත් වෙන්නේ ව්‍යාපාරයේ ඇති වූ යම් කාල පරිච්ඡේදයක් සඳහා ඇති වූ ගනුදෙනු සහ සිදුවීම්.
මේ විවිධ ගනුදෙනු හා සිදුවීම් අපි බලමු මේ ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය. ඔබ ඊතා ඉක්මනින් සටහන් කරගන්න මේ ක්‍රියාකාරකමේ තොරතුරු බලන්න. රුපියල් 80000ක මුදලක් යොදා ආර්යදාස මහතා 2020 ජනවාරි 1 වන දින ව්‍යාපාරයක් ආරම්භ කළා. ජනවාරි 5 වන දින මේ ව්‍යාපාරයට 25000ක් වටිනා ලී බඩු අත්පිට මුදලට ලබා ගත්තා. ජනවාරි 10 වන දින 40000ක් වටිනා භාණ්ඩ විකිණීමේ අරමුණෙන් ණයට ලබා ගත්තා. දැන් බලන්න ඉතා වැදගත්. බලන්න 40000ක් වටිනා භාණ්ඩ විකිණීමේ අරමුණෙන් ණයට ලබා ගත්තා. මේ ව්‍යාපාරය වෙළඳ ව්‍යාපාරය. ඒතර යම් භාණ්ඩ ලබා ගන්නවා නම් විකිණීමේ අරමුණෙන් අපි ගිණුම් කරන්නේ සලකනවා තොග. එහෙනම් බලන්න මේ 40000ක වටිනා භාණ්ඩ ව්‍යාපාරයේ මිල ණයට ලබා ගත්තේ නැත්නම් මිලදී ගත්තේ විකිණීමේ අරමුණින්. මේ නිසා ව්‍යාපාරයේ තොගය අපිට සලකන්න පුළුවන් මේ 40000ක භාණ්ඩ ව්‍යාපාරයේ තොගය ලෙස. ඒතර ව්‍යාපාරයේ තොගය ජනවාරි 10 වෙනිදා ව්‍යාපාරයේ මිලදී ගත්ත තොගය රුපියල් 40000යි. බලන්න ජනවාරි 12 වෙනිදා මේ සිසිල් කියන්නේ අපි අර ණයට ගත්ත රුපියල් 40000ක් වටිනා ණයටගත් භාණ්ඩවල සැපයුම් කරු. බලන්න ජනවාරි 10 වෙනිදා මේ භාණ්ඩ ණයටගෙන තියෙන්නේ සිසිල්කේ. බලන්න 12 වෙනිදා මේ සිසිල්ට ගෙවිය යුතු මුදලින් 20000ක් ගෙවුවා. බලන්න ජනවාරි 18 රුපියල් 2 ලක්ෂයක බැංකු ණයක් ලබා ගත්තා. ඒ වගේම ජනවාරි 30 අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගත් මුදල රුපියල් 1000යි. ජනවාරි 30 වෙනිදා ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයෙන් ලබාගත් රුපියල් 10ක මුදලක් සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා. බලන්න ඔබට දීලා තිනවා මේ ආකාරයෙන් ජනවාරි මාසය තුල ව්‍යාපාරයේ ඇති වූ යම් ගනුදෙනු කිහිපයක්. දැන් අපි බලන්නේ මේ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය. මේ ගනුදෙනු තුළින් ගිණුම් කරන සමීකරණයේ වත්කම්, වගකීම් සහ ප්‍රාග්ධනය වෙනස් වන ආකාරය. එහෙනම් අපි බලමු පළවෙනි ගනුදෙනුව බලන්න ව්‍යාපාරය ආරම්භ කළා ජනවාරි 1 වන දින රුපියල් 80000ක් යොදවලා. ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට යෙදුව රුපියල් 80000ක මුදල. ඔබට මතක ඇති ගිණුම් කරණයේදී මේ අයිතිකරු යොදවන ලද සම්පත් අපි සලකනවා ව්‍යාපාරයට යොදවන ලද ප්‍රාග්ධනය ලෙස. ඔබට නැවත මතක් කරොත් ගිණුම් කරණයේදී ඔබ අනුගමනය කළ යුතුයි ව්‍යාපාර ඒකක සංකල්පය. ඔබ නැවත මතක් කරගන්න මූල්‍ය ගිණුම් කරණයේදී ඔබ අදාළ කරගත යුතුයි ව්‍යාපාර ඒකක සංකල්පය. මේ සංකල්පයට අනුව අපි ව්‍යාපාරය වෙනමම ඒකකයක් ලෙස සලකනවා. අපි සලකනවා ව්‍යාපාරයේ අයිතිකරුගෙන් ස්වාධීන වූ ඒකකයක් විදිහට. මේ නිසා යම් මුදලක් නැත්නම් යම් සම්පත් ප්‍රමාණයක් ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයේ යොදවා ඇති අවස්ථාවක අපි සලකනවා ඒ යොදවන ලද සම්පත් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ලෙස. බලන්න මේ ගනුදෙනුව තුළින් ව්‍යාපාරයේ වත්කම්, වගකීම් සහ ප්‍රාග්ධනයට ඇතිවන බලපෑම. දැන් ඔබ හිතන්න ඕනේ ව්‍යාපාරයේ පැත්තේ. මේ ඉතා වැදගත්. මේ මූල්‍ය ගිණුම් කරන විශේෂයේදී සෑම ගනුදෙනුවක්ම සෑම සිද්ධියක්ම ඔබ බලන්න ඕනේ ව්‍යාපාරයේ නැමැති දෘෂ්ටිකෝණය. දැන් ඔබ හිතන්න ව්‍යාපාරයේ පැත්තේ. අයිතිකරු ව්‍යාපාරයට ගේනවා රුපියල් 80000ක මුදල. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයට ලැබෙනවා රුපියල් 80000ක මුදල. එහෙනම් මේ ව්‍යාපාරයට ලැබෙන රුපියල් 80000ක මුදල
අපිට සලකන්න පුළුවන් ව්‍යාපාරයේ වත්කමක්. එහෙනම් ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා. ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා රුපියල් 80000. මේ වත්කම මුදල් ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා රුපියල් 80000. ඒ වගේම මම පෙර විස්තර කළ පරිදි මේ මුදල් රුපියල් 80000ක මුදල ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට සපයන ලද වත්කම. යම් වත්කමක් ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට සපයලා තියෙනවා නම් අපි සලකනවා ගිණුම්කරණයේ ප්‍රාග්ධනය. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා රුපියල් 80000. ප්‍රාග්ධනය වැඩි වෙනවා රුපියල් 80000. දැන් බලන්න මේ ගනුදෙනුවේ බලපෑම. ඔබ හැම වෙලෙම මතක තියාගන්න. ඔබ හිතන්න ඕනේ සෑම ගනුදෙනුවක්ම සෑම සිද්ධියක්ම ඔබ බලන්න ඕනේ ව්‍යාපාරයේ නැමැති දෘෂ්ටි කෝණය. එහෙනම් මේ ගනුදෙනුව ව්‍යාපාරයේ පැත්තේ අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 80000ක මුදලක් යොදවනවා. එහෙනම් ව්‍යාපාරයේ පැත්තේ ව්‍යාපාරයට ලැබෙන රුපියල් 80000ක මුදල. එහෙනම් මේ 80000ක මුදල ව්‍යාපාරයේ වත්කම. ඒ වගේම මේ වත්කම ව්‍යාපාරයට ලැබුණේ අයිතිකරු ව්‍යාපාරයට යොදවන ලද වත්කම් අපි සලකනවා ව්‍යාපාරයේ ප්‍රාග්ධනය. එහෙනම් මේ ගනුදෙනුව තුලින් වත්කම් වැඩි වෙනවා සහ ප්‍රාග්ධනය වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි. දැන් අපි බලමු දෙවන ගනුදෙනුව. ජනවාරි 5 වෙනි දින රුපියල් 25000ක් වටිනා ලී බඩු අත්පිට මුදලට ලබා ගැනීම. ජනවාරි 5 වෙනි දින ව්‍යාපාරයේ මිලදී ගත්ත රුපියල් 25000ක ලී බඩු. ලී බඩු අත්පිට මුදලට ලබා ගැනීමක් කරලා තියෙනවා. එහෙනම් මිලදී ගන්න අවස්ථාවේ මේ 25000 ලී බඩු සැපයුම්කරුට ගෙවීමක් කරලා තියෙනවා. දැන් බලමු ව්‍යාපාරයේ පැත්තේ මේ ගනුදෙනුව වත්කම් වගකීම් සහ ප්‍රාග්ධනයට ඇති බලපෑම. ඔබ හිතන්න ව්‍යාපාරයේ පැත්තේ. එහෙනම් ව්‍යාපාරයට ලැබෙනවා 25000ක ලී බඩු. බලන්න 25000ක ලී බඩු ව්‍යාපාරයේ මිලදීගෙන. ව්‍යාපාරයට ලැබෙනවා 25000ක ලී බඩු. මේ 25000ක ලී බඩු ව්‍යාපාරයේ වත්කම. ව්‍යාපාරයේ සම්පත. මේ නිසා වත්කම් වැඩි වෙනවා. රුපියල් 25000. දැන් බලන්න එක පැත්තකින් ව්‍යාපාරයට රුපියල් 25000ක ලී බඩු ලැබිලා. එහෙනම් ලී බඩු කියන්නේ ව්‍යාපාරයේ වත්කම. ව්‍යාපාරයෙන් ලැබෙනවා 25000ක ලී බඩු. මේ නිසා වත්කම් වැඩි වෙනවා රුපියල් 25000යි. දැන් බලන්න මේ ලී බඩු මිලදී ගැනීමේදී රුපියල් 25000ක මුදලක් ඒ සැපයුම් කරුට ගෙවලා. එහෙනම් මුදල් කියන සම්පත ව්‍යාපාරයෙන් එළියට යනවා. ලී බඩු ව්‍යාපාරයෙන් ලැබෙන අතරම රුපියල් 25000ක මුදලක් සැපයුම් කරුට ගෙවලා. මේ නිසා මුදල් කියන සම්පත ව්‍යාපාරයෙන් එළියට යනවා. මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. එහෙනම් මේ ගනුදෙනුව තුලින් වත්කම් අඩු වෙනවා රුපියල් 25000. වත්කම් අඩු වෙනවා රුපියල් 25000. අඩු වෙන වත්කම මුදල්. බලන්න මේ ගනුදෙනුව වත්කම් වලට පමණක් බලපෑමක් ඇති කරලා තියෙනවා. බලන්න 25000ක ලී බඩු ව්‍යාපාරයට ලැබෙනවා. මේ නිසා ලී බඩු වත්කම වැඩි වෙනවා 25000න්. මේ සඳහා මුදල් ගෙවලා තියෙන නිසා ව්‍යාපාරයෙන් 25000ක මුදලක් පිටතට යනවා. මේ නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 25000. එතන මේ ගනුදෙනු දෙක තුලින් දැන් අපි බලමු ජනවාරි 5 වන දිනට මේ ගනුදෙනු දෙක මගින් ජනවාරි 5 වන දිනට ව්‍යාපාරයේ වත්කම් වගකීම් සහ ප්‍රාග්ධනය අපි නැවත බැලුවොත් ජනවාරි 1 වන දින ව්‍යාපාරයේ ලැබිලා තියෙන 80000ක මුදල. ඒ වගේම ජනවාරි 5 වන දින ව්‍යාපාරයෙන් ලැබිලා තියෙන 25000ක ලී බඩු වත්කම්. මේ ලී බඩු වත්කම අත්පත් කරගෙන තියෙන්නේ. මේ ලී බඩු වත්කම ලබාගෙන තියෙන්නේ රුපියල් 25000ක් මුදලින් ගෙවලා. මේ නිසා ජනවාරි 1 වන දින පැවති 80000ක මුදලින් අඩු වෙනවා 25000ක්. ඒ අනුව ජනවාරි 5 වන දින ව්‍යාපාරයේ සතු
මුදල් අගය රුපියල් 55000යි. මේ 55000ක මුදලත් සමග ව්‍යාපාරයේ තියෙනවා රුපියල් 25000ක ලී බඩු වත්කම. එහෙනම් බලන්න ජනවාරි 5 වන දින. ජනවාරි 5 වන දින ව්‍යාපාරයේ වත්කම් 25000ක ලී බඩු සහ රුපියල් 55000ක මුදල්. 25000ක ලී බඩු සහ රුපියල් 55000ක මුදල්. එන ව්‍යාපාරයේ මුළුවත්කම් ජනවාරි 5 වන දින ව්‍යාපාරයේ මුළුවත්කම් 25000ක ලී බඩු සහ රුපියල් 55000ක මුදල්. ඒ අනුව මුළුවත්කම් රුපියල් 80000යි. දැන් බලන්න මේ වත්කම් සැපෙන්නේ කවුද? මේ වත්කම් සඳහා අවශ්‍ය අරමුදල් ව්‍යාපාරේ ලබා ගත්තේ කොහොමද? බලන්න වගකීමකට ව්‍යාපාරේ බැඳිලා නැහැ. මේ 80000ක වත්කම් සපයලා තියෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. බලන්න ව්‍යාපාරයේ අයිතිකරු සපයන ලද වත්කම් ව්‍යාපාරයේ අයිතිකරු සපයන ලද වත්කම් ඔබට පේනවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. එහෙනම් මුළු වත්කම් 80000යි. මේ සියලුම වත්කම් අයිතිකරු සපයලා තියෙන්නේ මේ නිසා ප්‍රාග්ධනය රුපියල් 80000යි. ප්‍රාග්ධනය රුපියල් 80000යි. එහෙනම් ඔබට පේනවා ජනවාරි 5 වන දිනට ව්‍යාපාරයේ වත්කම් වල එකතුව සමාන වෙනවා ප්‍රාග්ධනයට. ජනවාරි 5 වන දින ව්‍යාපාරයේ වත්කම් වල එකතුව සමාන වෙනවා ප්‍රාග්ධනයට. බලන්න වත්කම් සමානයි ප්‍රාග්ධනයට. ඇයි වත්කම් ප්‍රාග්ධනයට සමාන වෙන්නේ? ව්‍යාපාරයේ වත්කම් සඳහා අවශ්‍ය අරමුදල් ව්‍යාපාරයේ අයිතිකරු පමණක් සපයන ලද අවස්ථාවක් නිසා. ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයන්ගෙන් ණය මාර්ගවලට නැත්නම් බාහිර පාර්ශ්වයන්ගෙන් මේ වත්කම් ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය මුදල් ලබාගෙන නැහැ. එහෙනම් වත්කම් සමානයි ප්‍රාග්ධනය. වත්කම් සමානයි ප්‍රාග්ධනය. දැන් අපි බලමු ජනවාරි 10 වෙනි ගණන. බලන්න ජනවාරි 10 වෙනිදා රුපියල් 40000ක් වටිනා භාණ්ඩ විකිණීමේ අරමුණින් ණයට ගත්තා. ඔබට මතකයි මම පැහැදිලි කරා. විකිණීමේ අරමුණින් ලබා ගන්නා භාණ්ඩ අපි සලකනවා තොග. විකිණීමේ අරමුණින් වෙළඳ ව්‍යාපාරය විකිණීමේ අරමුණින් භාණ්ඩ ලබා ගන්නවා නම් අපි සලකනවා ගිණුම්කරණයේ තොග. එහෙනම් ජනවාරි 10 වන දින ව්‍යාපාරයේ මිලදී ගත්තා තොග රුපියල් 40000යි. දැන් ඔබ බලන්න ඕනේ ව්‍යාපාරයේ පැත්තේ. ව්‍යාපාරයේ ලැබෙනවා රුපියල් 40000ක තොග. ව්‍යාපාරයේ ලැබෙනවා රුපියල් 40000ක තොග. තොග කියන්නේ වත්කමක්. තොග කියන්නේ වත්කමක්. මේ නිසා වත්කම් වැඩි වෙනවා රුපියල් 40000යි. මේ නිසා වත්කම් වැඩි වෙනවා රුපියල් 40000යි. ඒ වගේම බලන්න මේ තොග ලබාගත් ආකාරය. මේ තොග අයිතිකරු සැපෙවුවා නම් ප්‍රාග්ධනය. මේ තොග ලබාගත්තේ බාහිර පාර්ශ්වයන්ගේ ණය මුදලකට නම් බාහිර පාර්ශ්වයන් සමග යම් ණයකට එළඹීමෙන් නම් එහෙනම් එතෙන්දී ඇති වෙනවා වගකීමක්. දැන් බලන්න 40000ක තොග ලබාගෙන තියෙන ණයට 40000ක තොග ලබාගෙන තියෙන ණයට බලන්න ඔබට පේනවා මේ 40000ක තොග ලබා ගැනීමේදී ව්‍යාපාරයේ ලැබිලා තියෙනවා 40000ක වගකීමකට. ඒතර ගිණුම්කරණයේ මේ වගකීමට අපි කියනවා වෙළඳ ණය හිමිය. ඔබ ඉතා පැහැදිලිව මතක තබා ගත යුතුයි. නැවත විකිණීම සඳහා වෙළඳ ව්‍යාපාරයක් ලබා ගන්නා භාණ්ඩ වලට අපි කියනවා තොග. විකිණීම සඳහා වෙළඳ ව්‍යාපාරයක් ලබා ගන්නා භාණ්ඩ වලට අපි කියනවා තොග. මේ තොග ලබාගෙන ඇත්තේ ණයට නම් ඒ සඳහා ඇති බැඳීමට ඒ සඳහා ඇති වගකීමට අපි කියනවා වෙළඳ ණය හිමිය. වෙළඳ ණය හිමිය. එහෙනම් මේ ගනුදෙනු තුලින් වත්කම් වැඩි වෙනවා සහ වගකීම් වැඩි වෙනවා. දැන් අපි බලමු ජනවාරි 12 වෙනිදා ණය හිමියන්ට මේ ණය හිමියාට ගෙවිය යුතු ණය මුදලින් 20000ක් පියවුවා. ඔබ නැවතත් මම මතක් කරනවා මේ ගනුදෙනු ඔබ බැලිය යුත්තේ ව්‍යාපාරයේ පැත්තෙන්. මේ ව්‍යාපාරයේ එකක සංකල්පයට අනුව සෑම ගනුදෙනුවක්ම ව්‍යාපාරයට අදාළ සෑම සිදුවීමක් ගිණුම්කරණයේදී ඔබ සලකා බැලිය යුත්තේ ව්‍යාපාරයේ පැත්තෙන්.
එහෙනම් බලන්න ව්‍යාපාරයේ පැත්තෙන් මොකද වෙලා තියෙන්නේ කියලා. ව්‍යාපාරයේ පැත්තෙන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බලන්න 20000ක මේ ණය හිමියාට ගෙවිය යුතු ණය මුදලින් 20000ක් පියෙව්වා. මේ ණය හිමියාට ගෙවිය යුතු ණය මුදලින් 20000ක් පියෙව්වා. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් මුදල් එළියට යනවා. බලන්න ව්‍යාපාරයේ පැත්තෙන් මුදල් එළියට යනවා. මේ අනුව ව්‍යාපාරයේ පැත්තෙන් රුපියල් 20000ක මුදල්වත්කම අඩු වෙනවා. ව්‍යාපාරයේ පැත්තෙන් රුපියල් 20000ක මුදල්වත්කම අඩු වෙනවා. ඒ වගේම මේ ණය මුදල පියවීම නිසා ඔබට දකින්න පුළුවන් ණය හිමි වගකීම වෙළඳ ණය හිමි වගකීම අඩු වෙනවා රුපියල් 20000යි. වෙළඳ ණය හිමි වගකීම අඩු වෙනවා රුපියල් 20000යි. බලන්න මේ අනුව ඔබට පේනවා මුදල්වත්කම අඩු වෙනවා 20000යි. වෙළඳ ණය හිමි වගකීම අඩු වෙනවා 20000යි. ව්‍යාපාරයේ මේ 20000ක මුදල් ගෙව්වේ මේ වෙළඳ ණය හිමි කියන වගකීමෙන් යම් කොටසක් පියවීම සඳහා. මේ නිසා මුදල්වත්කම යන අඩු වෙනවා. ඒ වගේම වෙළඳ ණය හිමි වගකීම අඩු වෙනවා රුපියල් 20000යි. දැන් අපි බලමු මේ ගනුදෙනු දෙක අවසානයේ ව්‍යාපාරයේ වත්කම් වගකීම් සහ ප්‍රාග්ධන අගයන්ගේ වෙනස් වීම. ඔබට මතක ඇති මේ ගනුදෙනු දෙක සිදුවීමට පෙර ජනවාරි 5 වෙනිදා ව්‍යාපාරයේ වත්කම් ලීබඩු සහ මුදල් මේ 80000ක මුළු වත්කම් ව්‍යාපාරයට සපයන තියෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. මේ නිසා ප්‍රාග්ධනය රුපියල් 80000යි. දැන් අපි බලමු මේ ගනුදෙනු දෙක සමග මේ ව්‍යාපාරයේ වත්කම් වගකීම් සහ ප්‍රාග්ධනය වෙනස් වන ආකාරය. බලන්න ජනවාරි 10 ගනුදෙනුවෙන් තොග කියන වත්කම ව්‍යාපාරයට ලැබුණා. ඒ වගේම ව්‍යාපාරය වගකීමකට ලැබුණා වෙළඳ ණය හිමියෝ. ජනවාරි 12 වෙනිදා ගනුදෙනුවෙන් ව්‍යාපාරයේ මුදල් වත්කම අඩු වුණා 20000යි. ඒ වගේම මේ ණය හිමි වගකීම අඩු වුණා රුපියල් 20000ක්. ඒ අනුව ඔබට ගණනය කරන්න පුළුවන් ව්‍යාපාරයේ වත්කම් වල අගය මේ ජනවාරි 12 වන දිනට. ජනවාරි 12 වන දිනට ව්‍යාපාරයේ ලීබඩු අගයට වෙනසක් වුණේ නැහැ. ඔබට මතක ඇති වෙනස් වූ වත්කම් තොග සහ මුදල්. තොග සහ මුදල්. තොග වැඩි වුණා 40000කින් මුදල් අඩු වුණා 20000. මේ අනුව ව්‍යාපාරයේ වත්කම් තොග 40000යි. ඒ වගේම මුදල් අඩු වුණා රුපියල් 20000. ඔබට මතකයි ජනවාරි 5 වන දින. ජනවාරි 5 වන දින ව්‍යාපාරයේ මුදල් වත්කම 55000යි. දැන් මේ 55000ක මුදල් වත්කම අඩු වුණා රුපියල් 20000කින්. 20000කින්. ඒ අනුව ව්‍යාපාරයේ මුදල් වත්කම් වල අගය රුපියල් 35000යි. රුපියල් 35000යි. ඒ අනුව ජනවාරි 12 වන දිනට ව්‍යාපාරයේ මුළු වත්කම් රුපියල් ලක්ෂයයි. ව්‍යාපාරයේ මුළු වත්කම් රුපියල් ලක්ෂයයි. ඒ වගේම බලන්න ප්‍රාග්ධන අගය. ප්‍රාග්ධන අගය ජනවාරි 5 වන දින. ජනවාරි 5 වන දින ප්‍රාග්ධන අගය 80000යි. මේ ජනවාරි 5 වන දිනට පසු ඇති වූ ගනුදෙනු දෙකින් ප්‍රාග්ධන අගයට කිසිම බලපෑමක් නැහැ. ඒ අනුව ජනවාරි 12 වන දින ප්‍රාග්ධන අගය රුපියල් 80000. හැබැයි ව්‍යාපාරයට වගකීමක් ඇති වෙනවා. ව්‍යාපාරයට වගකීමක් ඇති වෙනවා රුපියල් 40000ක වෙළඳ ණය හිමියෝ. මේ වගකීම අඩු වෙනවා රුපියල් 20000කින්. ඒ අනුව ජනවාරි 12 වන දින ව්‍යාපාරයේ වගකීම රුපියල් 20000ක වෙළඳ ණය හිමි. ඒ අනුව ජනවාරි 12 වන දින ව්‍යාපාරයේ වගකීම් රුපියල් 20000යි. ව්‍යාපාරයේ වගකීම් රුපියල් 20000යි. දැන් ඔබට පේනවා ව්‍යාපාරයේ මුළු වත්කම් සමාන වෙනවා ප්‍රාග්ධනය හා වගකීම් වල එකතුවන්ට. ඔබට පේනවා ව්‍යාපාරයේ මුළු වත්කම් සමාන වෙනවා ප්‍රාග්ධනය හා වගකීම් වල එකතුවන්ට. ඒ අනුව වත්කම් සමානයි වගකීම් සහ ප්‍රාග්ධනය එකතුවන්ට.
ඒතර මෙතනදී ඔබ අවබෝධ කරගත යුතුයි. මේ ගිණුම් කරන සමීකරණය ඔබට දකින්න පුළුවන් ඕනම අවස්ථාවක. ඕනම යම් නිශ්චිත අවස්ථාවක ව්‍යාපාරයේ වත්කම් සමාන විය යුතුයි. ව්‍යාපාරයේ වගකීම් සහ ප්‍රාග්ධනයන්ගේ එකතුවයි. මේ ආකාරයෙන් ඔබට පුහුණු වෙන්න පුළුවන් ව්‍යාපාරයේ විවිධ ගනුදෙනු සහ සිදුවීම්. ඔබ මෙතෙන්දී මතක තබා ගත යුතුයි. ඔබ අනුගමනය කළ යුතුයි ව්‍යාපාර ඒකක සංකල්පය සහ මූල්‍ය මිනුම් සංකල්ප. ව්‍යාපාරයට අදාළ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිදුවීම් මේ ආකාරයෙන් ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය. ඒ අනුව අද වැඩසටහනේ අපි සාකච්ඡා කළා මූල්‍ය ගිණුම්කරණයේදී මේ ගිණුම් කරන ක්‍රියාවලිය සිදු කිරීමේදී වැදගත් වන සංකල්ප දෙකක් වන ව්‍යාපාර ඒකක සංකල්පය සහ මූල්‍ය මිනුම් සංකල්පය. මේ සංකල්ප දෙක මගින් ඔබට හඳුනා ගන්න පුළුවන් මූල්‍ය ගිණුම්කරණයේ යෙදවුම් වශයෙන් භාවිතා කළ යුතු ගනුදෙනු හා සිද්ධි. ඒ වගේම අද ඔබ යම් පදනමක් සකස් කරගත්තා මේ ගිණුම් කරන ක්‍රියාවලියේ සඳහා ගිණුම් කරන සමීකරණය යොදා නැත්නම් ගිණුම් කරන සමීකරණය මගින් මේ ගිණුම් කරන ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ යම් අවබෝධයක්. ඒතර මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා අපි ඉදිරි වැඩසටහනින් හමු වෙමු. ආයුබෝවන්.